නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්තුනි, අද දවසේ මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ නොම්බර 231 ගුරුමැදුර හොරණපාර විලේගොඩ කළුතර උතුර යන ලිපිනේ පදිංචි පින්වත් සිසිර පද්මකුමාර, අනෝසා දිල්රුක්ෂණී යන දෙදෙනා සහ ඒ දරුවන් දෙදෙනා විසින් ඒ අයගේ ධර්මදානයේ ප්‍රධානම අරමුණ 2022 ජනවාරි මාසයේ 17 වන දින වෙනකොට මිය පරලොව ගොස් වර්ෂයක් සම්පූර්ණ වෙන පින්වත් GH හේමචන්ද්‍ර ප්‍රනාන්දු පියාණන් හට මේ සියලුම පින්පෙත් අනුමෝදනා කිරීම. තමන්ගේ ආදරණීය පියාණන් මිය පරලොව ගොස් වර්ෂයක් පූර්ණ වීම නිමිති කරගෙන සිදු කෙරෙන උතුම් වූ සද්ධර්ම දේශනාව. මේ බඳු ධර්ම දේශනාවලට අපි කියනවා මතක බණ කියලා. මතක කියලා කියන එකේ අදහස ගොඩාක් දෙනෙකුට හිතෙන්නේ මතක් කරලා සිහි කරන, ඒ මතක් කරලා කරන පින්කම කියන අදහස. දැන් මතක බණ, එතකොට මතක වස්ත්‍ර පූජා, මතක දාන, මෙහෙම ව්‍යවහාරයක් තියෙනවානේ. මතක කිව්ව ගමන් සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නේ මතක් කරලා කරන දේ වගේ එකක්. නමුත් මතක කියලා කියන්නේ මිය පරලෝ ගියපු අයට පින් දීම පිණිස කරන දේ. මතක කියලා කියන්නේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා පිණිස දන් දෙනකොට ඒකට කියනවා මතක දානය. මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා පිණිස බණක් දේශනා කරනකොට ඒකට කියනවා මතක බණ. එතකොට අද දවසේ කෙරෙන්නේ මේ විදිහේ මතක බණක්. පින්වතුනි, මේක ඈත අතීතයේ පටන්ම පැවතගෙන ආපු සිරිතක්. ඒ ජන සම්ප්‍රදායන් තුළ මේ තමන්ගේ මිය පරලොව ගියපු ඥාතීන් උදෙසා ඒ අයට පරලොවට සංග්‍රහ පිණිස නොයෙක් දේ කරනවා කියන එක පැවතිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ ලංකා භූමියේත් නොයෙක් ආකාරයේ මේ චාරිත්‍ර වාරිත්‍ර ආදී දේ තියෙනවානේ. මේ සිරිත් විරිත් සම්බන්ධයෙන් පින්වතුනි මෙහෙම තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ සේවිතා අසේවී තබ්බ කියන සූත්‍ර දේශනාවලදී දේශනා කොට වදාළ සේවනය කළ යුතු දේත් සේවනය නොකළ යුතු දේත් අඳුන ගන්න හැටි. ඇතැම් පුද්ගලයෝ ඉන්නවා සේවනය නොකළ යුතු, ඇතැම් පුද්ගලයෝ ඉන්නවා සේවනය කළ යුතු. ඇතැම් මාධ්‍ය තියෙනවා සේවනය කළ යුතු, ඇතැම් මාධ්‍ය තියෙනවා සේවනය නොකළ යුතු. ඇතැම් පොතපත තියෙනවා සේවනය කළ යුතු, ඇතැම් පොතපත තියෙනවා සේවනය නොකළ යුතු. ඔය වගේමයි ඇතැම් තියෙනට පුළුවන් සිරිත් විරිත්, ඒවා සේවනය කළාට කමක් නැහැ. හැබැයි ඇතැම් සිරිත් විරිත් තියෙනවා ඒ දේවල් සේවනය නොකළ යුතුයි. එතකොට අපි කොහොමද මේවා එකක් එකක් ගානේ වෙන් කරලා අඳුනා ගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමක් සේවනය කරනකොට
කුසල් වැඩෙනවාද කුසල් පිරිහෙනවාද කියලා බලන්න ඕන. යමක් සේවනය කරනකොට අකුසල් වැඩෙනවාද අකුසල් පිරිහෙනවාද කියලා බලන්න ඕන. ආන් ඒක තමයි නිර්ණායකේ. යමක් සේවනය කරනකොට කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිහෙනවා නම් ආන්න සේවනය කළ යුතු දේ. යම් පුද්ගලයෙක් ඇසුරු කරනකොට ඒ ඇසුර නිසා තමන්ගේ නොතිබූ කුසල් උපදිනවා නම් උපන් කුසල් වැඩෙනවා නම් ඒ ඇසුර කමක් නැහැ. ඒ පුද්ගලයාගේ ඇසුරින් හානියක් නැහැ. යම් පුද්ගලයෙක් ඇසුරු කරනකොට තමන් ගාව නූපන් අකුසල් උපදිනවා නම් නූපන් කෙලෙස් හට ගන්නවා නම් උපන්නා වූ කෙලෙසුත් වැඩි යනවා නම් ඒ පුද්ගලයාගේ ඇසුර ඕනෙම නැහැ. ඒ වගේමයි කුසල් වැඩෙන අකුසල් පිරිහෙන මාධ්‍යයක් ඇසුරු කරාට කමක් නැහැ. හැබැයි අකුසල් වැඩෙන කුසල් පිරිහී යන මාධ්‍යයක් ඕනෙම නැහැ. සිරිත් විරිත් ගත්තත් ආන්න එහෙම අපි තේරුම් ගන්න ඕන යම් සිරිතක් පුරුදු කිරීම හේතු කරගෙන තමන්ට අකුසල් වැඩෙන්නේ නැත්තම් පව් රැස් වෙන්නේ නැත්තම් තමන් ළඟ වැඩෙන්නේ පින් නම් කුසල් නම් ඒ බඳු සිරිත ඒ බඳු චාරිත්‍රය සේවනය කිරීමේ වැරැද්දක් නැහැ. ඒකෙන් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දීම මේ මියගිය අය උදෙසා කෙරෙන නොඑක් මතක පින්කම් තිබී තිබෙනවා. මතක පින්කම් මිය ගියපු අය වෙනුවෙන් නානා ප්‍රකාර ආකාරයේ චාරිත්‍ර තිබිලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත්. ඒ කාලේ තිබිලා තියෙන මෙහෙම ඒවා. ඒ මිනිස්සු මතකබත් දාණය දෙනවා කියලා බිලිදීම් තමයි කරලා තියෙන්නේ. තමන්ගේ ඥාතියා මිය පරලෝ ගියාට පස්සේ ඒ ඥාතියාට පින් අනුමෝදනා පිණිස මේ මතක දානයක් දෙනවා කියලා කරලා තියෙන්නේ. සතෙක්ව මරලා බිල්ලක් දීම. ඒක තමයි ඒ කාලේ හරියට වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපේ සංස්කෘතිය තුල තියෙන්නේ. ඔන්න 7 දවසට දානේ පූජා කරනවා බණක් කියවනවා. ඊළඟට 3 මාසෙට දානේ පූජා කරනවා බණක් කියවනවා. එතෙමෙක් 7 මාසෙට මාස 7ක් ගත වුණාමත් එහෙම කරනවා. ඊළඟට අවුරුදු පතා සිදු කරනවා. ඒ ඔක්කොම දානයක් පූජා කිරීම ඊළඟට ධර්ම දේශනාවක් සංවිධානය කිරීම එහෙම නැත්නම් වෙන මොකක් හෝ පින්කමක්. ඒක මූලික කරගෙන තමයි අපි සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරන එකෙන් අයහපතක් සිද්ධ වෙන්නේ. නමුත් ඉතින් අයහපත පුරව ගන්න තැනුත් තියෙනවා. සමහරවිට පින්කම් ගෙවල් කියලා මේ ගමේ ඉන්න අයන්ට බොණ්ඩ දීගෙන එහෙම අමුතු නාටකම් නටන අවස්ථාත් තියෙනවා. ඒ පින්කමක මුවාවෙන් තමන්ගේ ජීවිතයට මහා අයහපතක් එකතු කරගන්න අවස්ථා. ඉතින් එහිලා බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් නොවුනොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ කාලේ සෙවන් නුවර භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරද්දී මිනිස්සු සත්තු බිලිදිදී මතකබත් දාන සූදානම් කරන ආකාරي දැක ගන්න ලැබුණා. එතකොට භික්ෂුන් වහන්සේලාට හරි සංවේගයක් හටගත්තා. අපේ මේ මිනිස්සු තමන්ගේ මිය ගියපු ඥාතීන්ට පින් දෙන්න කියලා මේ ඈයෝ කරන්නේ තමුන් පව් පුරවා ගන්න එකනේ. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සිහිපත් කළ යුතුයි කියලා භික්ෂුන්ට හිතුණා. හවස් කාලේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා ස්වාමීනි මේ මිනිස්සු බොහෝ ප්‍රාණීන්ගේ ජීවිත වනසලා බ්‍රාහ්මණයන් කැඳවලා ඒ බ්‍රාහ්මණයන්ට නොඑක් ආකාරයෙන් අර වනසපු සත්තුන්ව ගින්නෙන් පොළොස්සලා දානමාන පූජා කරනවා. මේ ක්‍රමේ මතක බතකින් ස්වාමීනි මිනිසෙකුගේ ජීවිතේ දියුණුවක් ලැබෙවිද? මේ ජීවිතේ ජීවත් වෙන මිනිසයාට දියුණුවක් ලැබෙවිද? පරලෝ ගියපු මිනිසයාට යම් දියුණුවක් යහපතක් සැලසෙවිද? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කිසිම දියුණුවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ ඥාතීන්ට පිම්පිනිසය මේ දාණය දෙන්නේ කියලා මතක බතක් කරවන යාවය කියලා ප්‍රාණඝාතයේ මුල් කර ගන්නවා නම් කොහොමනම් මහණෙනි පවකින් දියුණුවක් කරා යන්නද? පවක් කිරීම හේතු කරගෙන කොහොමනම් මිනිස්සෙක් දියුණුවක් කරා යන්නද? පාපී දෙයක් හේතු කරගෙන කොහොමනම් ජීවිතයක් දියුණුව කරා යන්නද? බුදුරජාණන් වහන්සේ එහෙමනේ පින්වතුනි දේශනා කළේ.
භාග්‍යතුන් වහන්සේක අවස්ථාවක දේශනා කරනවා කුසලම් භික්කවේ භාවේත මහණෙනි කුසල් වඩන්න. සක්කා භික්කවේ කුසලම් භාවේතු මහණෙනි කුසල් වැඩිම කරන්න පුළුවන් එකක්. කුසල් වැඩිම කියන එක කරන්න බැරි එකක් නම් මහණෙනි තථාගතයන් වහන්සේ ඔබට කවදාවත් කියන්නේ කුසල් වඩන්න කියලා. කුසල් වැඩිම කරන්න පුළුවන්. ඒ නිසායි තථාගතයන් වහන්සේ ඔබට කුසල් වඩන්න කියලා කියන්නේ. මහණෙනි කුසල් වඩද්දී ඔබට දීඝරත්තං හිතාය සුඛාය සංවත්තති. දීර්ඝ කාලයක් ඒක හිතසුව පිණිස පවතිනවා. ඔබට කුසල් වඩිනකොට හිතසුව පිණිස පවතින්නේ නැත්තම් ඒක තථාගතයන් වහන්සේ කවදාවත් කියන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ කුසල් වඩන්න කුසලයේ වඩලා කුසලයෙන් ජීවිතේ පුරව ගන්න කියලා කියන්නේ. මොකද ජීවිතේට යහපතක් සැලසෙන්නේ නැත්නම්. හැබැයි මහණෙනි ඒකාන්ත කොට කුසල් වැඩිම නිසා සැපයක්මයි උපදින්නේ. කුසලයක් හේතු කරගෙන දුකක් උපදින්නේ නෑමයි. ඒ නිසායි තථාගතයන් වහන්සේ කුසල් වඩන්ට කියලා කියන්නේ. බලන්නේ නියත ප්‍රකාශ. මේ නියත ප්‍රකාශ අපේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් අපි අහනකොට පින්වතුනි බලවත් ප්‍රසාදයක් ඇති කරගන්න ඕන. ඒ ප්‍රසාදේමයි අපිට හයිය කුසල් වැඩිම පිණිස. බුදුරජාණන් වහන්සේ වදාලා අකුසලම් භික්කවේ පජහත. මහණෙනි අකුසල් කියන එක දුරු කරලා දාන්න. සක්කා භික්කවේ අකුසලම් පජ හිතුම්. මහණෙනි අකුසල් දුරු කර හැකි. අකුසලයේ කියන එක දුරු කළ නොහැකි දෙයක් නම් අත්හල නොහැකි දෙයක් නම් මහණෙනි කවදාවත් තථාගතයන් වහන්සේ ඔබට කියන්නේ අකුසල අත්හරින්න කියලා. අකුසලයේ අත්හල හැකි. ඒකයි අකුසලයේ අත්හරින්න කියන්නේ. ඒකයි පව අත්හරින්න කියන්නේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රායෝගික දෙයක් අපට දේශනා කළේ කළ හැකි දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අකුසලයේ අත්හැරියොත් ඔබට ඒක දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවාමයි. අකුසලයේ අත්හැරීම තුළින් ඔබට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ නැත්තම් මං කවදාවත් කියන්නේ කිව්වා ඔබට අකුසල අත්හරින්න කියලා. ඉතින් එහෙම කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ නම ඒ බුදුරජාණන් වහන්සේව බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණයන්ට ලැබීම ගැන අපි කොච්චරනම් සතුටු වෙන්න ඕනද? අපේ ජීවිතේට ඊතරම්ම රැකවරණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කිසිම ආකාරයකින් ওই ප්‍රාණඝාතය නිසා දියුණුවක් නම් ලැබෙන්නේ නැහැ. ඉස්සර කාලේ නුවණැත්තෝ ආකාශයේ වැඩ ඉඳගෙන බණ කියලා ඔය ආකාරයේ මතකපතේ ඇති නපුරු විපාක පෙන්නලා දුන්නා. එතකොට ඒ කාලෙත් මහණෙනි ඒ නුවණැත්තන්ගේ වචන නිසා తాවකාලිකව මේ දඹදිව මිනිස්සු ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කළා කියලා බුදුරජාණන් වහන්සේ අතීත පුවතක් හෙළිදරව් කළා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටනවා අනේ ස්වාමීනි ඒ අතීතයේ නුවණැත්තෝ ආකාශයේ වැඩ ඉඳලා ප්‍රාණඝාතය කරන්න එපා කියලා කරපු අවවාදේ අපි තහඬ සතුටුයි. ස්වාමීනි අපට ඒ ගැන අනුකම්පාවෙන් දේශනා කරනසේක්වා. අන්නේ ආයාචනාවත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව වදාළේ. මේ ජාතකයේ නම මතක බත්ත ජාතකය. මලවුන් සිහිකොට මතක බත් දානේ දීපු මිනිසුන්ගේ කතාව. ඊටාම ඉස්සර බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා මහා රජෙක් රාජ්‍ය කළා. ඒ කාලේ ත්‍රිවේද පරප්‍රාප්ත දිසාපාමුක් ආචාර්ය වූ එක්තරා බ්‍රාහ්මණයෙකුට මතක බතක් දෙන්න ඕන වුණා. මේ මතක බත කියන එක තිබිලා තියෙන්නේ බිල්ලක් සකස් කරලා ඒ බිල්ලෙන් උයන දානේ. එතකොට බිලි දීම පිණිස එළුවෙක්ව ගෙනාවා. එළුවෙක් ගෙන්නලා තමන්ගේ ශිෂ්‍යයෙකුට කතා කරලා කිව්වා දරුව ඕන් ඔය මරණයට කැපවිච්චි එළුවාව ගඟට යන්න ගිහිල්ලා හොඳට පිරිසිදු කරවාගෙන වරින් හොඳට නාවාපන්. ඊට පස්සේ බෙල්ලට රතු මල් මාලයක් දමාපන්. අසවල් තැනෙති සුද්ධ වූ අලු. ඒ සුද්ධ වූ අලු වලින් ඇඟිලි පහම හිටින විදිහට මේ එළුවාගේ ශරීරේ ඉරි ඇඳපන්. දෙවියන්ට කැප කරපන්. ඒ කැප කරලා යන්න වරින් කිව්වා. එතකොට අර ශිෂ්‍යයා ඉතින් මේ එළුවාව ඇදගෙන අරගෙන ගියා. ඒ කාලේ පින්වතුනි මේ තිරිසන් සත්තුන්ට මිනිස්යාට වැටහෙන විදිහට
sannivedanයේ යෙදෙන්න මිනිස්සුත් එක්ක කතා බහ කරන්න හැකියාවක් තිබිලා තියෙනවා. මේ එළුවට කතා කරන්න පුළුවන්. මේ එළුවව අරගෙන යනවා දැන් කතා කරන්න පුළුවන් වූ පමණින් මේ මරණයෙන් ගැලවෙන්න බෑනේ. දැන් කතා කරන්න පුළුවන් මිනිස්සු කොච්චර මරලා දානවදනේ. ඒ නිසා මේ කතා කරන්න පුළුවන් වීම කියන එක මරණයෙන් ගැලවෙන්න හේතුවක් නෙමෙයි. මේ එළුවාව ඇදගෙන අරන් ගියා. අරන් ගිහිල්ලා ගංගා නදියෙන් හොඳට නෑවුවා. නාවල අර කිව්වා වගේ රතු මල් මාලයක් පැලැන්දුවා. විබිලි දෙනකොට එහෙමනේ පලන්දන්නේ. සම්පූර්ණයෙන් රතු මල් මාලයක් පැලැන්දුවා. ඇඟිලි පහම හිටින විදිහට සුද්ධ වූ අලු අරගෙන මේ ඇඟේ ඉරි ඇඳා. ගංගා තීරයේ එළුවව තිබ්බා. දැන් එළුව දන්නවා ඉතින් යාව මරන්න යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ හරි පුදුම එකක් සිද්ධ වුණා. එළුවාට ජාතිස් මරණයක් පහළ වුණා. එළුවට අර හටගත්ත භීතියත් එක්ක ඒක ආවේ. එළුවට හටගත්ත ජාතිස් මරණයක්. ඒ ජාතිස් මරණයසේ මෙසේ එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ජාතිස් මරණය හටගන්නේ ඔය කලින් ජීවිතේ එක්ක ජීවිත දෙකක් ඔය වගේනේ. එළුවට හටගත්තේ සෑහෙන ඈත අතීතයක් ගැන මේ එළුවාට පේන්න ගත්තා. එතකොට ඒ එළුවාට මේ තමන් ගත කරපු ජීවිතය ගැන දැනෙනවා. තමුන් ඈත අතීතයේ කරගත්ත පාප කර්මයක් මුල් කරගෙන විඳවා ආවා හිස ගැසුම් කකාමයි මැරුණේ. දැන් මේ ජීවිතෙත් මේ බෙල්ල කපලා මරන්නයි සූදානම. හැබැයි එළුවට පේනවා මේ තමයි අන්තිම එක. මෙතනින් මගේ ප්‍රශ්නේ ඉවරයි. මම ප්‍රාණඝාත කරලා යම් අකුසලයක් රැස් කර ගත්තාද ඒක අද ගෙවෙන දවස. එළුවට සතුටක් හටගත්තා. එළුවා සතුට හැඟවෙන විදිහට ශබ්දයක් නැගුවා. ඊට පස්සේ එළුවා කල්පනා කළා මට වැරදුනේ මම මේ දුක්ඛිත ඉරණමට ගොදුරු උනේ මම ප්‍රාණඝාතයක් කරපු නිසා. දැන් අද මේ දිසාපාමුක් ආචාර්යවරයා මතක බත් දානයකට කියලා මාව මරලා මේ පුද්ගලයා අලුතෙන් එකක් පටන් ගන්න නේද මේ යන්නේ. මං මැරෙයි මගේ ප්‍රශ්නේ ඉවර වෙයි. මේ පුද්ගලයාට අලුතෙන් ප්‍රශ්නයක් පටන් ගන්නවනේ කියලා හිතුනාම එළුවට දුකක් හටගත්තා. දුක හැඟවෙන විදිහේ හඬක් එළුව පිට කළා. එතකොට මේ එළුවත් එක්ක කතා කරන්න හිතලා තියෙනවා මේ ශිෂ්‍ය පිරිසට. ශිෂ්‍ය පිරිස මේ එළුවගෙන් අහනවා එළුවෝ ඇයි උඹ මේ ප්‍රීති හඬක් නගලා ටික වෙලාවකින් දුක් මුසු හඬක් නැගුවේ? උඹ මේ හඬවල් දෙකම එකම මොහොතේ නගන්න හේතුව මොකද්ද? එතකොට මේ එළුවා කියනවා අර තරුණ පිරිසට නුඹලාගේ ගුරුන් වහන්සේ ළඟදී මම ඕක කියන්න සතුටුයි. දැන් මගෙන් අහන්න එපා. නුඹලාගේ ගුරුන් වහන්සේ ළඟට මාව එකතු කරන් යන්න. ඒ දිසාපාමුක් ආචාර්යින් වහන්සේ ළඟදී මං ඔහෙලට විස්තරය කියන්න. එතකොට මේ ශිෂ්‍යෝ ටික එළුවාව යලිත් දක්කාගෙන ගියා ආචාර්යන් වහන්සේ ළඟට. එකතු කරගෙන ගිහිල්ලා දිසාපාමුක් ආචාර්යින්ට කියනවා ආචාර්යතුමනි අපි මේකාව නෑවුවා. රතු මල් මාලෙත් පැලැන්දුවා. අලු වලින් ඉරිත් ඇන්දා. මේකා එකපාර සතුටු නාදයක් නංවලා ඊට ටිකකට පස්සේ දුක් නාදයක් නැංගුවා. අපි ඇහුවා මේ එළුවාගෙන් ඔබ මොකැයි මේ සතුටයි දුකයි දෙකම පළ කළේ කියාපන් කියලා. ආචාර්යින් එතකොට මේ එළුවා කියනවානේ ඔහෙලා ළඟ මේක කියන්න බැරිය. ඔහෙලාගේ ගුරුන් වහන්සේ ළඟ ඕන්නම් කියන්නම් කියලා. ඉතින් ඕන් ඒ නිසා අපි එක්කන් ආවා කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණයා hina වෙලා දිසාපාමුක් ආචාර්යවරයා එළුවාට කියනවා හරි එළුවෝ දැන් කියපන්. දැන් මේ ඉන්නේ ගුරුන් වහන්සේ ළඟනේ ආචාර්යයන් ළඟනේ. දැන් කියපන්. ඔබ මහා හඬින් ප්‍රීති නාද නංවන්න මහා හඬින් සිනහසෙන්ට හේතුව මොකද්ද? ඊළඟට hina වෙලා ටික වෙලාවකට පස්සේ දුක් මුසු නාද නංවලා හඬන්ට හේතුව මොකද්ද? දැන් කියපන්. ඕන් එතකොට කියනවා බ්‍රාහ්මණ මට මගේ පෙර ආත්මේ මතක් වුණා. මාත් පෙර ආත්මික ඔහේ වගේම හොඳට වේදේ ඉගෙනගත්තු බ්‍රාහ්මණයෙක් මේ මනුස්ස ලෝකේ හිටපු
වේදේ හොඳට ඉගෙන ගත්ත ගෝලයේ හිටපු බ්‍රාහ්මණයෙක් මම. මටත් උවමනා වුණා ඔහෙට වගේම මතක බත් දානයක් දෙන්න. මතක බත් දානයක් දෙන්න කියලා මාත් මෙරුවා එළුවෙක්. මං වෙනත් එළුවෙක්ව දක්කගෙන ඇවිල්ලා මගේ ශිෂ්‍යයන්ට කියලා නාවලා රතු මල් මාල පලන්දලා ඇගේ සුද්ධ වූ අලු වලින් ඉරි අන්දලා ඒ එළුවාව ඝාතනය කළා. බ්‍රාහ්මණයෝ ඔහි දන්නවද ඒ එළුවා මැරුවේ යම් ජීවිතයකද එදා ඉඳලා මට මිය පරලෝ යන්ට සිද්ධ වුණා 499 වතාවක්ම එළුවෙක් වෙනවා හිස ගැසුම් කාලා මැරිලා යනවා. එළුවෙක් වෙනවා හිස ගැසුම් කාලා මැරිලා යනවා. එක එළුවයි මැරුවේ. ඒකේ විපාකේ 500 වතාවක්. එකකට 500 ගුණයක්. බලන්න පින්වතුනි. සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළා දන් දීම ගැන. තිරිසන් සතෙකුට දානයක් පූජා කළොත් 100 ගුණයක ආනිසංස. තිරිසන් සතෙකුට කෙනෙක් කන්න චුට්ටක් දුන්නොත් එහෙම දානෙ පොඩ්ඩක් දුන්නොත් බඩ පුරව ගන්න ඒ සතාට එයාට සැකසෙනවා පුණ්‍ය විපාකයක්. ඒක පිනක්නේ. එයාට පුණ්‍ය විපාකයක් සකස් වෙනවා. ඒකට ආනිසංස විදිහට තියෙන 100 ගුණයක්. හැබැයි තිරිසන් සතෙකුට අකටයුත්තක් මේ කළේ. ඒ තිරිසන් සතාගේ ජීවිතේ තොර කරගන්නකොට ඒකට එන විපාකේ 100 ගුණෙන් නෙමෙයි ඉන්නේ 500 ගුණෙන්. 500 ගුණයක් කරකැවිලා එන්නේ එක පාරයි එළුවාව හිස කඳින් වෙන් කළේ. Tamanට ಜಾති 500ක් උපදින්න සිද්ධ වුණා එළුවෙක් වෙලා. ඒ එළුවාට ආදරේ කරුණාව ලෙන්ගතුකම ලැබෙන්නේ ඇදගෙන යනවා මෙහි වර කියලා. තමන් පනට කැමැත්තේ ඉද්දී ලේ තැවරිච්චි කඩු අරගෙන තමන්ගේ හිස කඳින් වෙන් කරනවා. කරුමේ බේරන්න බෑ. මේ අපි බණපද කියා ඉන්නකොටත් කී දෙනෙක් නම් සත්තු ඔහොම මැරෙනව ඇද්ද? සුද්දන්ගේ කර්මාන්ත ශාලා ඇතුලේ මැෂින් අස්සේ හිර වෙලා කොච්චර සත්තු මැරෙනව ඇද්ද? ප්‍රාණඝාතය කියලා කියන්නේ බොහෝම භයානක එකක්. බොහොම භයානක එකක්. එකක් කරනකොට 500 ගුණයකින් විපාක එන්නේ. එක ප්‍රාණඝාතයකට 500 ගුණයකින් විඳවන්න ඕන. එක සතෙක් මරනකොට ඒ සතාගේ ජීවිතය අරගද්දි මතක තියාගන්න තමන් 500 වතාවක් තමන්ගේ ජීවිතය අති බිහිසුණු ඉරණමකට යොමු කරගත්තා. අර එළුවා කියනවා බ්‍රාහ්මණ දන්නවද 499 වතාවක්ම මං ඔහොම මලානේ. දැන් මේ වතාවේ ඔබ මාව මේ බිලි පූජාවට දෙන්න සූදානම් කරන්නේ මගේ 500 වතාව. බ්‍රාහ්මණ මට සතුටු වෙන්න කාරණාවක් නෙවෙයිද? මගේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි. ඒ එළුවා මරපු එකේ කරුමේ මං ගෙවනවා අද. අද මගේ හිස කඳින් වෙන් වෙනකොට මගේ ප්‍රශ්නේ ඉවරයි. මට හටගත්තා සතුටක්. සතුටට ඉතින් මට ප්‍රීති නාදයක් නැගුණා කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණයා ඇස් දෙකත් ලොකු කරගෙන මේ බ්‍රාහ්මණයා කියනවා hina වෙන්න කරුණක් නොවේ එළුව. hina වෙන්න කරුණක් නොවේ. ඔයිටත් වඩා hina වෙන්න තවත් කරුණක් තිබේද? හරි හරි දැන් කියපන් ඔබ ඇයි මේ ඊට සුළු වේලාවකට පස්සේ අඬන්න හිතුවේ? ඔබ මොකෝ දුක් මුසුනාදයක් නැංගුවේ? මොකෝ ඔබ මේ වතාවේ මැරෙන්න බයද? එතකොට කියනවා බ්‍රාහ්මණ මට ඇඬුම් ආවේ මීට ආත්ම භාව ගානකට පෙර එක එළුවෙක් මරලා මං පටන් ගත්තා නෝවේ විඳවිල්ල. මට එකපාර ඔහෙව මතක් වුණා. ඔහේ දැන් අද මාව මරනවා. මාව මැරුවට පස්සේ ඔහේ මගේ සෙල්ලම ආයේ පටන් ගන්න ඉපැයි. ඔහෙත් මගේ ජීවිතේ ගන්නකොට 500 වතාවක් මරණේ උරුම කරගන්න ඉපැයි. ඔහේගේ ප්‍රශ්නේ හැදෙනවා නේද කියලා සිහිපත් වෙද්දි තමයි මට දුකක් හටගත්තේ. ඉතින් දුක් වෙන්න කාරණාවක් නෙමෙයිද කියලා ඇහුවා. එතකොට අර බ්‍රාහ්මණයාට මේ එළුවා ගැන මහා ලෙන්ගතුකමක් හැටගත්තා. ඇයි?
තමන්ට දුකක් එයි කියලා හිතලා මේ එළුව දුක් වෙලා. බ්‍රාහ්මණය කියනවා එළුව නුඹ මට මිත්‍ර කෙනෙක් නොවේ. මං නුඹව ඝාතනය කරන්න ඉද්දිත් නුඹ මට මිත්‍ර කෙනෙක් නොවේ. නුඹට හිතන්න තිබුණානේ මෙහෙම. දැන් ඒ එළුවට හිතන්න තිබුණානේ හරි මගේ ප්‍රශ්නේ දැන් ඉවරයි. උඹ මාව මරපංකෝ. උඹ මාව මරලා උඹ විඳවන්න පටන් ගනි. එහෙම හිතන්න තිබ්බනේ මේ එළුවට. අද කාලේ සමහරවිට මිනිස්සු එහෙම හිතනව නේද? අද කාලේ ඇතැම් පරිහානිකර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු එහෙම හිතනවා. Taman දුක් විඳ විඳ සමහරවිට හිතනවා මේ මං විඳවෙන ඒවා අහවලුන්ට ලැබෙන්න ඕන. සමහරවිට අංශභාගය හැදිලා Taman ඇඳේ වැටිලා. මම මේ ඇද ඇද ඉන්නවා වගේ අහවලත් ඇද ඇද ඉන්න ඕන. ওই මිනිහටත් ඕක වෙන්න ඕන. එහෙම හිතන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු අතරේ මේ තිරසනෙක් වුණත් මේ එළුවා හරි මිත්‍රශීලී සතෙක්. බ්‍රාහ්මණයට ලොකු සතුටක් හටගත්තා. බ්‍රාහ්මණයා කියනවා ප්‍රිය එළුව උඹ බය ගන්න කාරි නෑ. උඹ මතක තියාගනින් උඹ අද මැරෙන්නේ. උඹේ මේ කාරණේ නිසා උඹ බේරුණා. මාත් බේරුණා. මං ඔබව ජීවිතෙන් තොර කරන්නේ. උඹගේ ජීවිතය අරගෙන මං මට ප්‍රශ්නයක් හදාගන්නේ මං ඔබට රැකවරණය දෙනවා. එතකොට එළුව කියනවා නෑ බ්‍රාහ්මණ එහෙම කරන්න බෑ. උපන් කෙනාට මරණය එන එක නවත්තන්න බෑ. උපන් කෙනා කරා මරණය කියන එක එන්නේ එයාගේ කර්ම ශක්තියත් එක්ක. එයාගේ කර්ම ශක්තියත් එක්ක තමයි උපන් කෙනා කරා මරණය කියන එක එන්නේ. තමන් රැස් කරගත්ත තමන් වපුරපු දේ තමන්ට අස්වැන්න විදිහට ගන්න වෙනවා. ඒක තමයි මේ සංසාර කතාවේ ඇත්ත ස්වභාවය. යා දිසං වපති බීජං වපුරන්නේ යන් දෙයක්ද තාදිසං හරතේ පලන්. වපුරපු එක වපුරක පුද්ගලයාට අස්වැන්න විදිහට කරකිලා ලැබෙනවා. කල්යාණකාරී කල්යාණ හොඳ යහපත් වූ දෙයක් කරන කෙනාට හොඳ දේ ලැබෙනවා. පාපකාරීච්ච පාපකම් පවිතු දෙයක් කරන කෙනාට පවිතු දේ ලැබෙනවා. මේක පින්වතුනි භෞතිකව මේ ලෝකයේ තුල දකින්නත් නැද්ද? බලන්න රසවත් වූ මේ බීජයක් හිටෙව්වොත් එහෙම පොළවක හරි ප්‍රණීත රසයක් තියෙන දෙයක්මනේ හටගන්නේ. අපි ගත්තොත් එහෙම මේ මිදි බීජයක් හිටෙව්වොත් මිදි ඇටයක් හිටෙව්වොත් ඒ මිදි ඇටේ පැලවෙනකොට අස්වැන්න විදිහට ලැබෙනවා ප්‍රණීත මිදි. වෙනයම් හෝ ප්‍රණීත පළතුරක් හිටෙව්වොත් අස්වැන්න විදිහට ලැබෙන්නේ ප්‍රණීත දෙයක් නේ. රඹුටන් ඇට වලින් රඹුටන් පැල ගන්නවා. අඹ ඇට වලින් අඹ පැල ගන්නවා. ප්‍රණීත අඹ ගෙඩි ප්‍රණීත රඹුටන් ගෙඩි ලැබෙනවා. වපුරන දෙයට අනුව පළහට ගන්නවා. අద్භූතනේ. ඕක තමයි සිද්ධ වෙන්නේ සංසාර ගමනේ. අපි හිතමු කෙනෙක් වපුරන්නේ තිත්ත කර්කස එකක් කියලා. කරවිල ඇටයක් හිටවනවා. එක්කෝ මිදි මේ තිත්ත කොහොඹ ඇටයක් හිටවනවා. ඒ කෙනාට කොහොඹ ඇටේ හිටෙව්වා නම් තිත්තම තිත්ත කොහොඹ පැලයක් නේද ලැබෙන්නේ. පැලෙත් තිත්තයි ලොකු වෙනකොට පොතුත් තිත්තයි කොලෙත් තිත්තයි හටගත්තු ගෙඩියක් ඒකත් තිත්තයි. පාපී දෙයට පාපී දේම ලැබෙන්නේය. යහපත් දෙයට යහපත් දේම ලැබෙන්නේය. හැබැයි මේක තියෙනවා පාපී දේ ටිකක් බරට තමයි ලැබෙන්නේ. එක සතෙක් ඝාතනය කිරීම කියන එක යලි කර කැවිලා එනකොට 500 ගුණයක් වෙලා. එහෙනම් හිතන්න මෙහෙම එක මනුස්ස ඝාතනයක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සෙකුට සිල් රකින්නේ නැති සාමාන්‍ය මිනිස්සෙකුට දාන ටිකක් පූජා කළොත් 1000 ගුණයක ආනිසංස. 1000 ගුණයකින් දානේ ආනිසංස ලැබෙනවා. ඒකම අපිට ගලපලා තේරුම් ගන්න පුළුවන්. එක මිනිස්සෙක්ව ඝාතනය කළොත් සිල් රකින්නේ නැති වෙන්න පුළුවන්. සිල් නොරකින්න සාමාන්‍ය මිනිස්සෙක්ව ඝාතනය කරනවා. ඒ කෙනාට ඒක විපාකේ කොහොමද? 5000 ගුණයකින් එන්නේ. 5000 ගුණයකින් එන්නේ. හරි භයානකයි. මේ සංසාර ගමනේ කය හසුරුවනකට වෙන බොහොම භයංකාර එකක් පින්වතුනි ප්‍රාණඝාතය කියලා කියන්නේ. ඒ නිසා පුළුවන් තරම්
තෙත්තු හදවතක් හදාගන්න උත්සාහ කරන්න. මේ සත්තුන්ට ආදරය කරන්න. සතෙක් මේ පුංචි සත්තුන්ගේ ඉඳලා හැම සතෙකුටම ආදරය කරන්න පටන් ගන්න. ඒ සත්තුන්ගේ ජීවිතේ රකින්න පටන් ගන්න. ගේ ඇතුළට එන කැරපොත්තාට ගේ ඇතුලේ ඇවිදගෙන යන මේ බිත්තිවල අපිට සමහරලාට මහා කරදරයක් වෙන කළු කූඹියාට පුංචි සතාගේ ඉඳලා ආදරය කරන්න. ඇඟේ වහන් දෙන මදුරුවාට ආදරය කරන්න. මේ ආදරය කරන්න කියලා කියන්නේ පින්වතුනි ඒ සතාගේ ජීවිතේ තොර කරනවා කියන තැනට එන්න එපා. අපි මිනිස්සු විදිහට මිනිස් ජීවිතයක් ලබනකොට අපිට යම් ආයු ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයු ප්‍රමාණයත් එක්ක සලකනකොට ওই තිරිසන් සතෙකුට තියෙන්නේ හරි පොඩි ආයුෂ. සමහරවිට නිරේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා තමයි මදුරුවෙක් වෙන්නේ. මදුරුවා වෙලා සතියක් හමාරක් තමයි ඌට නිදහසේ ඉගිලි ඉගිලි ඉන්න ලැබෙන්නේ. ඒ සතියවත් අපි ඌට ඉන්න දෙන්නේ නැත්තම් ඌගේ සැනසෙල්ල එතනින්ම උදුරලා ගන්නවනම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. හිතන්න කල්පනා ශක්තියක් නැති පුළුල් මානසික මට්ටමක් නැති තිරිසනෙක් නම් තව තිරිසනෙක් මරාගෙන කයි. ඒක තිරිසන් නිසා. නමුත් හිතීමේ මානසිකත්වයක් ඇති මිනිස්සෙකුත් එහෙම කරනවා නම් මේ මිනිසයාට අපි කියන වචනේ මොකද්ද? බලන්න මේ උගත්යයි දියුණුවයි සම්මත ලෝකේ අර පුංචි සත්තුන්ව බිලිගන්න හදලා තියෙන එක එක උපකරණ ඇතැම් ආපන ශාලාවලට ආදී ගියාම ඔබ දැකලා ඇති මේ ඒකට එන පුංචි පුංචි සත්තු මැස්සෝ පොඩි පොඩි කුරුමිනියෝ ඊළඟට මඳුරුවෝ මේ වගේ සතෙක් නිකම් ආකර්ෂණය වෙලා යන විදිහට නිල් පාට ලයිට් එකක් ගහලා තිනවා. ඒකට මේ සත්තු යනකොට ඒ සතා ලං වෙනකොටම පට ගාලා ඒ සතා පුපුරලා මැරෙනවා. ඒක හදපු පුද්ගලයාට ඒක හයි කරපු පුද්ගලයාට ඒ මැරෙන සතෙක් ගානේ 500 ගුණෙන් 500 ගුණෙන් 500 ගුණෙන් විපාක හැදෙනවා. විඳවන්න වේවි සංසාරේ පුපුරා මිය යන්න වෙයි. ඒ නිසා මේ පින්පව් ගැන විශ්වාසය කියන එක නම් මිනිසෙකුගේ సంతානයක ඇතුලේ තිබිය යුතුම එකක්. මොන ආගමික දර්ශන මේවා ASCII හිටියත් මේකේ අර්ථය තේරුම් ගන්න. මේකේ අර්ථය තේරුම් ගත්තොත් එහෙම ජීවිතේට විශාල ආශිර්වාදයක්. පින්පව් විශ්වාසය කියලා කියන්නේ ජීවිතයකට තියෙන මහා රැකවරණයක්. එනිසා පින්පව් විශ්වාසය කියන එක අපි ඇති කරගත යුතුම එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා මේ එළුවා ඔය කාරණේ කිව්වට පස්සේ අර බ්‍රාහ්මණයා මේක පිළිගත්තෙම නෑ. බ්‍රාහ්මණයා කියනවා නෑ එළුවා අද ඔබ මැරෙන්නේ. අද ඔබ මැරෙන්නේ. මම ඔබව මරණයෙන් බේර ගන්නවා. මම ඔබව මගේ මිත්‍රයෙක් විදිහටම වගේ මගින් නිවසේම ඔබව තබා ගන්නවා. ඔබට යන්න දෙන්නේ. මම ඔබව රකින්නවා. මට මෙච්චර ශිෂ්‍ය ප්‍රමාණයක් ඉන්නවා. මට පුළුවන් ඔබව රකින්න. එතකොට කියනවා බ්‍රාහ්මණ ඔබ විශ්වාස කළත් නැතත් අද මම මැරෙනවමයි. එතකොට බ්‍රාහ්මණයා කියනවා ශිෂ්‍යයන්ට දරුවනි මේ මගේ මිත්‍රයාව අපිට මේ කාරණේ කියලා දීපු මේ මිත්‍ර එළුවාව හොඳ රැකවරණ තියෙන තැනකට ගිහිල්ලා රකින්න. හොඳට සිහිල් හුලං වැදිලා මේ එළුවාට නිදහසේ තනකොළ ටිකක් කන්න අවස්ථාව හදලා දෙන්න. ඉතින් මේ තරුණයෝ නිදහස් පිට්ටනියකට මේ එළුවාව එකතු කරන් ගියා. එතන තිබුණ පුංචි ගල් තලාවක්. මේ ගල් තලාව යටට වෙන්න තනකොළ වැවිලා තිබුණා. එළුවා තනකොළ කනවා. එළුවා තනකොළ කමින් ඉද්දී එළුවාගේ වෙලාව ආවා. ඒ වෙලාවේ වැස්සක්වත් නැහැ. එකපාර අකුණක් ගැහුවා අර ගල් තලාවට. ඒ ගල් තලාවේ තිබුණු එක ගලක් දෙබැවුණා. ඉන් ගල් පතුරක් කැරකී ආවා. ඒ කැරකී ආපු ගල් පතුර පිහියකින් කපනවා වගේ මේ එළුවාගේ බෙල්ල කපාගෙන වෙන් වී ගියා. අර බ්‍රාහ්මණයාට මහා සංවේගයක් හටගත්තා. එතකොට ওই වෙලාවේ මේ සිදුවීම් ඔක්කොම දකිනවා. ඒ ආශ්‍රයේ ඉන්න රුක්ෂ දේවතාවෙක් රුක්දෙවි කෙනෙක්.
මේ රුක්ෂ දේවතාවා වෙලාවක් එනකම් බලාගෙන හිටියා මිනිස්සුන්ට සිහි උපද්දන්න. මහා ජනකාය රැස් වුණා මේ එළුවාට වෙච්චි නස්පැත්ති. මේක බලන්න මේකාව බිල්ලට දෙන්න අරගෙන ආපු එකා බිල්ලෙන් බේරුණා. නමුත් මරණයෙන් බේරෙන්න බැරි වුණා නේද කියලා මිනිස්සු එකතු වෙලා කම්මුල් වල අත්තියාගෙන අපි මෙහෙම එකක් නම් ಜಾතිත් වෙන්න එපා කියලා හිත ඉන්නේ නැති. එහෙම හිතද්දී අර රුක්ෂ දේවතාවා රුක්ෂයෙන් මතුණා. මතුවෙලා අහසේ පළඟක් බැඳගෙන මෙන්න මෙහෙම කිව්වා. ඉඳින් දනිත් නම් ලෝ වැස්සෝ ඉපිද මැරෙන මේ දුක උපදින තැන නැත කිසිදා කිසි සතෙකු මරන්නේ සතුන් මරන්නා සොවම ලබන්නේ. සතුන් මරනවා නම් සත්තු මැරීම පිණිස හිතුවිල්ල හිතනවා නම් සත්තු මැරීම පිණිස අනුබල උපදෙස් දෙනවා නම් ඒ සතුන් මැරීම කියන එකට දායක වෙන කෙනාට ශෝකයමයි ලැබෙන්නේ. ඒ කෙනාගේ ජීවිතයට යහපතක් නම් ලැබෙන්නේ නැහැ කියලා මේ මහා ජනකායට එදා මේ දෙවියා කියලා දුන්නා. භයානක නිරේ වැටිලා අනන්ත දුක් විඳින්න සිද්ධ වෙන ආකාරය ගැන මේ දෙවියා කියලා දුන්නා. ඉතින් එතකොට මේ මිනිස්සු ඔක්කොම අර මතක බද්දානය කියලා කරපු බිලි පූජා ටික ඒ කාලේ తాවකාලිකව අත්හැරියා. తాවකාලිකව අත්හැරියා. ඒක අත්හැරලා මේ මිනිස්සු මේ මතක බද්දාන වෙනුවට සත්තු බිලිදීම කියන එක කාලයක් නොකර හිටියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් කලින් කාලට ඔය දැන් සත්පුරුෂයෙක් හින්දානේ ඒ ආශිර්වාදේ ලැබුණේ මිනිස්සුන්ටනේ. ඒ රුක්ෂ දේවතාවා සත්පුරුෂයෙක් නිසා ඒ රුක්ෂ දේවතාවා මිනිසුන්ගේ හිතවලට යහපත දුන්නා. ඉතින් ඔය වගේමනේ ලෝකේ සත්පුරුෂයාට වඩා ලෝකේ වැඩිපුර මේ වාසය කරන්නේ අසත්පුරුෂයානේ. අසත්පුරුෂයෙක් මිනිසුන්ගේ ඔලු කාලයකට පස්සේ වෙනස් කළා. ඒ වෙනස් කිරීම එක්ක තමයි අදටත් පින්වතුනි අපිට බිලි පූජා දකින්න ලැබෙන්නේ. අදටත් බලන්න ඉන්දියාවේ හිම කොච්චර දකින්න ලැබෙනවද කියලා. ඉන්දියාව පමණක් නොවේ. රටවල් ගණනාවක දියුණුවයි කියන රටවල් වල පවා අදටත් බිලි පූජා සත්තුන් එක යායට කපලා මරණ ඒවා දකින්න ලැබෙනවා. ඒ දකින්න ලැබෙද්දී අපි අපේ හිතවල ඇති කරගන්න ඕන මේ පාපයක තියෙන භයානක බව ගැන හැඟීමමයි පින්වතුනි. පාපයක තියෙන භයානකකම ඒ සත්තු මරණ අයට ඒක කරකැවිලා එද්දි කොච්චර බිහිසුණු විපාක ලැබෙයිද? මම නම් මේ වගේ එක කොටස්කාරයෙක් වෙන්නේ. අන්න එහෙම අපි රැකෙන්න ඕන. එහෙම රැකෙන්නේ කර්මඵල විශ්වාසෙත් එක්ක. කර්මඵල විශ්වාසය කියන එක සුළුපටු කාරණාවක් නෙවෙයි, පැවදි වුණත් හටගන්නේ. කර්මඵල විශ්වාසය කියලා කියන්නේ සම්මා දිට්ඨියටයි ඒක. සම්මා දිට්ඨියට මේ පත් වෙනවා කියලා කියන්නේ ජීවිතයට විශාල යහපතක්. මේ ජීවිතයේ දියුණුව පිණිස පවතින දෘෂ්ටි අතරේ සම්මා දිට්ඨියට වැඩි දෘෂ්ටියක් නැහැ. දැන් බලන්න බුදුරජාන් වහන්සේ සමීපේ පැවිදි වුණා සිවුරු පරවගත්ත දේවදත්තයා. දේවදත්තයාට ওই කර්මඵල විශ්වාසය තිබුණේ නැහැ නේ. දේවදත්ත මහාන වෙලා ටික කාලයයි තමන් බණ භාවනා කරගෙන යනකොට දේවදත්තට ධ්‍යාන සමාධිය හටගත්තා. හටගත්ත ගමන් දේවදත්තයා හිතුවා දැන් මේ මටත් තියෙනවනේ. මට පළඟ බැඳගෙන ඉන්න පුළුවන් නේ පැයකමාරක්. දැන් මමයි කෙනා. එහෙම හිතුවා. එහෙම හිතලා කල්පනා කළා මම මේ අරහත් සම්මා සම්බුදු රජුන්ව ඝාතනය කරන්න ඕන. සම්බුදු රජුන්ව ඝාතනය කළා කල්හි මාහට සම්බුදු රජ විය හැක්කේය. ඔන්න දේවදත්තට හිතිච්ච එක. පවිටු අසත්පුරුෂ කල්පනාවක් දේවදත්තගේ හිතේ හටගත්තා. කර්මඵල විශ්වාසින් තොර වුණා. ඊතා බිහිසුණු ක්‍රියාවලට යොමු වුණා. ශාස්ත්‍රුන් වහන්සේ ඝාතනය කිරීම පිණිස අජාසත් රජුරුවන්ගේ දුනුවායෝ යොමු කළා. බුදුරජාන් වහන්සේ නමකගේ මහා තේජස නිසා ඒවා ඔක්කොම ව්‍යර්ථ වුණා, අසාර්ථක වුණා. ඊළඟට තවත් අවස්ථාවක අර ධනපාල කියන හස්තියාට, එහෙම නැත්නම් අපි කියනවා නාලාගිරි හස්තිය. මේ හස්තියාට රාපවල ඒ හස්තියාව පෙරටෙව්වා. ශාස්ත්‍රඥ වහන්සේගේ ආනුභාවය නිසා රැකුණා. මේකක්වත් හරියන්නේ නැතුකොට මේ බාහිර ඇයන්ට කියලා හරියන්නේ මම මගේ අත්දැකීම් මේක කරන්න ඕන කියලා
තමන්ගේම අත් දෙකින් ගිජ්ජකෝට පර්වතයේදී ගලක් පෙරළුවනේ. ඒතර ඒ කටයුත්තේදී ආනන්තරීය පාප කර්ම සිද්ධ වුණා. ශාස්ත්‍රඥ වහන්සේගේ ලේ සෙලවීමක් වුණා. ඉතින් දේවදත්ත මේ විදිහට මහා භයානක ආකාරයෙන් පව්පුරව ගන්නකොට භික්ෂුන් වහන්සේලා මේ ගැන නිතර කතා කරලා තියෙනවා. දවසක් ධම්සභා මණ්ඩපයේ භික්ෂුන් වහන්සේලා ඔය ගැන කතා වෙමින් හිටියා. ආශ්මතුනි මේ දේවදත්තයාට සිවුරක් පොරවගෙනත් කර්මඵල විශ්වාසය හටගෙන නැති හැටි කිසිම වගක් නැතුව ශාස්ත්‍රඥ වහන්සේට හිංසා පීඩා කරන හැටි ওই වෙලාවේ බුදුරජාන් වහන්සේ එහි වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ පැමිණිදී ඔබේ අඩාල වූ කතාව මොකද්ද? ස්වාමීනි අපි මේ භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් පරම පිවිතුරු ජීවිතේ හඳුනා ගන්න බැරුව දේවදත්තයා බුදුරජාන් වහන්සේට කරදර කරන හැටි ගැනයි කතා වුණේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය දේවදත්තයාගේ අසත්පුරුෂකම් ඉස්සරත් තිබුණා. අතීතේ පවා දේවදත්තයා මහා බෝධි සත්වයන් වහන්සේව වනසන්ට උත්සුක වුණා. හැබැයි ඒව කොහොම අසාර්ථක වුණා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට අහන්න ආසාවක් ඇති වුණා අතීත පුවත. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා තව ජාතක පුවතක්. ඒ ජාතක කතාවේ නම කුරුංග මිග ජාතකේ. කුරුංග කියන මුවාගේ කතාව. මේකත් සිද්ධ වුණේ බරණැස්පුරේමයි. ගොඩාක් ඉස්සර බරණැස රජකම් කළා බ්‍රහ්මදත්ත කියලා රජෙක්. ওই කාලේ මහා බෝධිසත්වයෝ කුරුංග කියන නමින් මුවෙක්ව ඉපදී සිටියා. ඒ කාලේ මේ මුවන්ට කියන්නේ කුරුංග මුව කියලා. ඉතින් මේ වනාන්තරයේ තියෙනවා ඇද්දෙමට ගස්. මේ ඇද්දෙමට ගස්වල හැදෙන ගෙඩි මුව හරි ආසයි කන්න. ඇද්දෙමට ගෙඩි ගස් යටට වැටුණාට පස්සේ මේ මුව එතෙන්ට ගිහිල්ලා ඒ ගෙඩි කනවා. ওই කාලේ මේ ගම්මානෙට වෙන්න හිටියා එක මුව වැද්දෙක්. ওই වැද්දාට මුව ගොදුරු කරගන්න දවසක් ඇවිදගෙන එනකොට මේ කුරුංග මුවාව දකින්න ලැබුණා. දකින්න ලැබිලා මේ කුරුංග මුවාට නොයෙක් ආකාරයෙන් හිංසා පීඩා කරන්න උත්සාහ කළා. නමුත් මේ කුරුංග මුවා බේරෙනවා. මේකාව ගොදුරු කරගන්න ලේසි නෑ. එතකොට මේ මුව වැද්දාට හිතුණා මම මේකාව අල්ලගෙනමයි මං නවතින්නේ. ටික දවසක් මේ කුරුංග මුවා ගැන සෝදිසියෙන් බැලුවා. එතකොට දකිනවා මේ කුරුංග මුවා හැමදාම ඇද්දෙමට ගහ යටට ගිහිල්ලා ඒ ඇද්දෙමට ගහ යට තියෙන ඒ ගෙඩි අනුභව කරනවා. වැටිච්ච ගෙඩි අනුභව කරනවා. මූ මේකට කැමැත්තෙන් ඉන්නේ. එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඇද්දෙමට ගහ උඩට නැගලා ඒ ගසේ ඉඳලා මේ මුවා එනකම් බලන් ඉන්න ඕන. ඇද්දෙමට ගෙඩි කන්න ආවට පස්සේ මේ කාට විදම අරන්න ඕන කියලා ඔහොම හිතක් ඇති කරගත්ත මේ මුව වැද්දා. නැග්ග ගහට. දැන් මේ කුරුංග මුවා ටික ටික ඇද්දෙමට ගහට ලං වෙනවා. ලං වෙද්දී මේ මුවාගේ ඉවට දැනුණා මේ ඇද්දෙමට ගහේ මේ ඒ සුවඳට අමතරව මිනිස් ගඳක්. මුවා පොඩ්ඩක් නැවතුණා. මුවා නැවතුණා ගමන් වැද්දාට හිතෙනවා මේ කාද එන්නේවත් නැති වෙයිද? වැද්දා ඇද්දෙමට ගෙඩි කඩලා ඒ ගෙඩි ටික ඔක්කොම අර මුවා පැත්තට විසික් කරන්න පටන් ගත්තා. එතකොට ටික ටික ලං වෙයි කියලා. එතකොට මුවා තේරුම් ගත්තා ඇද්දෙමට ගහ අද සෑහෙන්න වෙනස් වෙලානේ. මේ මුවා ඇද්දෙමට ගහට කතා කළා කියනවා. අද හරි වැඩක් නොවේ. මෙතෙක් කලක් මා ඉදිරියේ මෙහිම හරහට ගෙඩි වැටුන්නේ නෑනේ. සාමාන්‍යයෙන් වෙනදාට ඇද්දෙමට ගහේ ගෙඩි එහෙම්ම බිමට පතිත වෙනවා මිසක් හරස් අතට විසික් වෙලා ගෙඩි වැටෙන්නේ නෑනේ. හනේ හනේ එම්බල වෘක්ෂය. උඹ මොකෝ අද මේ නිකන් වෙනසක්? මට අද උඹේ පිළිවෙල අල්ලන්නේ නෑ. ඇද්දෙමට රුක නුඹ ඇයි මේ ගෙඩි ඇදේට වට්ටන්නේ? කුරුංග මුවවන මාය දැනගත්තා. තොප රුක්පේ ගෙඩි අරුචිය මාහට යන්නෙමි මං වෙන ඇද්දෙමට රුකක් වෙත.
ඔවුන් ඔහොම කියලා තියෙනවා එදා කුරුංගමුවා. එතකොට මේ වැද්දාට තේරුණා මගේ වැඩේ වැරදුනා කියලා. වැද්දා අතේ තියාගෙන හිටපු මුගුරකින් මේ මුවාගේ පැත්තට දමලා ගැහුවා. එතකොට මේ මුවා ඒ පොළු පහරින් තමන්ගේ ශරීරය බේරගත්තා. බේරගන්නකොට අර වැද්දාට වෙන කරගන්න දෙයක් නැතිකමට ඒ වැද්දා කෑ ගැහලා කිව්වා කියනවා එම්බල මුවෝ තෝ දැනගන් මං තොට විරුද්ධයි කිව්වා. ඒ කියන්නේ මං තොට හතුරුකම් කරනවා කිව්වා. එතකොට මේ කුරුංග මුවා එදා කිව්වා කියනවා එම්බල උඹ අද මට විරුද්ධ වෙයන්. හැබැයි උඹ දැනගනින් ප්‍රාණඝාත කර කර යනකොට ඔය ප්‍රාණඝාත කරන එකේ කර්ම විපාක උඹේ ජීවිතේ කරා එනවා. උඹට ඒවට නම් විරුද්ධ වෙන්න බැරි වෙයි. පින්වතුනි හොඳට මතක තියාගන්න මේ වචන තමයි අපිට ගොඩාක් වටින්නේ. ඒ වචන අපේ හිතවල හොඳට රැඳිලා තිබුණොත් යම් අයුරකින් අපේ සිහිමුලා වෙලා හෝ පාප කර්මයකට එළෙමින් යද්දී අපිට ওই වචන මතක් වෙනවා. හොඳට මතක තියාගන්න. අපිට මේ ජීවිතේ නම් සමහරවිට ලෝකෙටම හංගාගෙන ඕන දෙයක් කරන්න පුළුවන් වෙයි. හැබැයි අපේම කර්මයට අපිට විරුද්ධ වෙන්න බෑ. තමන් ප්‍රාණඝාත කරොත් ඒ ප්‍රාණඝාත කර්මයේ විපාකේ තමන් කරා එනකොට විරුද්ධ වෙන්න බෑ. තමන් හොරකම් කළොත් හොරකමේ කර්ම විපාකේ තමන් කරා එනකොට විරුද්ධ වෙන්න බෑ. තමන් සල්ලාලකම් කරොත් සල්ලාලකමේ කර්ම විපාක තමන් කරා එනකොට විරුද්ධ වෙන්න විදිහක් නෑ. තමන් මේකට මුහු වෙලා විඳවන්න සිද්ධ වෙනවා. තමන් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරොත් ඒ වගේ විපාක කරකැවිලා එද්දී විඳවන්න වෙනවා. තමන් කටින් බොරු කිව්වොත් ඒ විපාක එනකොට විපාක වලට විරුද්ධ වෙන්න බෑ විඳවන්න වෙනවා. ඒ විපාක වල ගොදුරක් ඊට පස්සේ අපි. ඒකේ ගොදුරක් විදිහටම තමයි උපදින්නේ. බලන්න මෙත් සිත වඩන්නේ නැති කෙනා මෛත්‍රී නොකිරීම කියන කාරණේ හේතු කරගෙන කැත වෙලා උපදිනවා. මොන දේ මොන ආලේපනේ තවරුවත් එයා ලස්සන වෙන්නේ නැහැ. ඊළඟට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කර කර වාසය කරපු කෙනා ඒ කර්ම විපාකේ කැරකෙවිලා එනකොට මන්ද බුද්ධික වෙලා උපදිනවා. වෙනස් වෙන්නේ නැහැ ඒක. හරි භයානකයි සංසාරේ. දන් දීපු නැති කෙනා දන් නොදීම කියන කාරණේ හේතු කරගෙන යලි උපදිනකොට දුප්පතෙක් වෙලා උපදිනවා. විරුද්ධ වෙන්න බෑ එතකොට. සත්තුන්ට හිංසා කර කර ආපු කෙනා ලෙඩ රෝග බහුලයක් වෙලා උපදිනවා පුංචි කාලේ ඉඳලා ලෙඩ. එයාට විරුද්ධ වෙන්න බෑ ඒකට. කිසි ඖෂධයක් අහන්නේ විරුද්ධ වෙන්න බෑ එතකොට. ප්‍රාණඝාත කරපු කෙනාට අඩු වයසින්ම මොකක් හෝ හේතු කරගෙන ලෝකෙන් යන්න වෙනවා. විරුද්ධ වෙන්න බෑ එතකොට. ඒ නිසා කර්මඵල විශ්වාසයෙන් යුක්තව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත්තොත් මේ ගෞතම සාසනය මුණ ගැහිච්ච මොහොතේ අපිට අපේ ජීවිතයට විශාල පිහිටක් සලසා ගන්නට අවස්ථාව උදා වෙනවා. ඉතින් අද මේ උතුම් ධර්මය මේ විදිහට විකාශනය කෙරුණේ 2022 ජනවාරි මාසේ 17 වෙනිදා වෙනකොට මිය පරලෝ ගොස් වර්ෂයක් සම්පූර්ණ වෙන GH හේමචන්ද්‍ර ප්‍රනාන්දු පියාණන්ට පින් අනුමෝදනා පිණිසයි. ඉතින් මේ රැස් වූ උදාරතර පුණ්‍ය ධර්මය ඒ මිය පරලෝ ගියපු මීට වර්ෂයකට පෙර මිය ගිය GH හේමචන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයාට අනුමෝදන්ව එතුමාගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අප විසින් ධර්ම දානමය වශයෙන් රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. 2022 ජනවාරි මාසේ 17 වන දිනට මිය පරලෝ ගොස් වසරක් සම්පූර්ණ වන GH හේමචන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයාට සියලු පින් අනුමෝදන් වෙත්වා. මීට වර්ෂ 6කට ඉහතදී මිය පරලෝ ගිය පින්වත් S ඇග්නස් මේනියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා.
අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා හැම දිනාගේ නමින් අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න මේ පින හේතු වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළ ඒ පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස දීර්ඝායුෂ සම්පන්නිය පිණිස ඒකාන්තයෙන් පින් හේතු වෙත්වා. නම්බර 231 ගුරුමෙදුර හොරණපාර විලේගොඩ කළුතර උතුර යන ලිපිනේ පදිංචි පින්වත් සිසිර පද්මකුමාර මහත්මයා අනුසා දිල්රුක්ෂී මහත්මිය යන ඒ පින්වතුන්ලාත් ඒ අයගේ දරුවන් දෙදෙනාත් විසිනුයි අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කළේ. ඒ පින්වතුන්ලාට මේ උදාරතර ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ජීවිතේ රැකී ආරක්ෂා ආදී සෑම සියලු දේත් ඒ දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යම් තාක් දේ ඇද්ද ඒ සියල්ලත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා දියුණු වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇත්නම් දෙවියන්ගේ ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් ඒ සියල්ලම දුරු වෙත්වා. සුපින්වතුන්ලා සියලු දෙනාට ධර්ම දානය කරපු පින්වතුන්ලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දෙනාට ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාට ඒ වගේම දහම් ශ්‍රවණයේ යෙදුණු පින්වත් හැම දෙනාට මේ ගෞතම සාසනය තුල කලන මිතුරු ඇසුරේ තම තමන්ගේ ජීවිතවලට හොඳට පින් රැස් කරගෙන සුවසීම ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.